සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතම් සුචිසාරදේසම් සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආහුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං විජ්ජාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති නගොත්තේන ධනේන වා. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලිස්හි ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි අද මේ 2021 වර්ෂයේහි බිනර මාසයේහි පුන් පොහෝ දිනේ නිමිති කරගෙනයි මේ හැටියට ඔබ සිල් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් ඔබගේ ධර්මාවබෝධය දිනු කරලීම සඳහා ගෞරවනීය නායක ස්වාමින්දරයන් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා සිදු කෙරෙන ඒ කටයුතු අපි අගය කරමින් උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාසකේ එන අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය. අනාථ පිණ්ඩික සිටුතුමාට උපදේශයක් වශයෙන් සරියුත් මාහිමියන් වහන්සේ දේශනා කරපු කරුණ ඇතුළත් සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නේ. මෙය මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාසකේ සලායතන වර්ගයට අයිති වන්නේ. ඇසකන ආදී ආයතන 6 පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඉතින් මේ සූත්‍රය පැහැදිලි කිරීමට ප්‍රථම අප මේ ධර්ම දේශනාවට සක්‍රියව සහභාගීවීමක් වශයෙන් ඔබ හැමදෙනාම තමන්ගේ විසිරලා තියෙන සිත එක අරමුණක තියාගෙනම මේ කාලය තුර ධර්ම ශ්‍රවණය කරන්නට අදිස්ථාන කරගන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන මෙත්සහගත සිතවිල්ල ඇතිවම මේ කාලය පුරාම ගත කරන්න උත්සාහ කරන්න. ඒ වගේමයි ඔබේ ශරීරය ගැන ඉන්න ඉරියව්ව ගැන හොඳට අවධානයෙන් ඉන්න. සතිමත්ව ඉන්න. ඔබේ සිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. හිතේ මේ වෙලාවේ තියෙන මොන වගේ අරමුණක්ද කියන එක ගැන ඊටාම සැලකිල්ලෙන් අවධානයෙන් සතිමත්ව මේ කාලය පුරාම ගත කරන්නට අදිස්ථාන කරගන්න. ඉතින් එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම මේ ධර්ම දේශනාව තමන්ට කුසලයක් වැඩෙන්නේ, කෙලෙස් නිවෙන අනුශාසනාවක් වන්නේ, විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. පින්නතුනි, අද ඔබත් මාත් ජීවත් වෙන්නේ ඊටාම අවදානං සහිත සංකීර්ණ කාලයක. නොඑක් විදිහේ ලෙඩ දුක් බහුල සමයකයි අප මේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලය තුල ඒ ජීවත් වෙන සමයෙහි
බෞද්ධයන් වශයෙන් අපි ලබාගත යුතු රැකවරණය පිළිසරණ මොකක්ද කියන එක ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙන්නට ඕන. එක අතකින් අපි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ගමන් අපේ ආරක්ෂාව සෞඛ්‍ය සඳහා කටයුතු කරන ගමන් අප සමීපතම අයගේ නිරෝගී භාවය සඳහාත් අපි කටයුතු කරන්නට ඕන. ඒ අතර අපට පුළුවන් මට්ටමින් අසරණ අය වෙනුවෙන් කිසියම් උපකාරයක් කරන්න පුළුවන් නම් මේක හොඳම අවස්ථාවක්. අපි ඒ සඳහා කැප වෙන්නට ඕන. අපට හොඳ කුසලයක් සිදු කරගන්න තියෙන අවස්ථාවක් කියලා සලකලා මේ අවස්ථාවෙන් අපි කුසල් වැඩෙන ආකාරයට මේ කාලය ගත කරන්නට ඕන. අනිත් අතින් අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ගමන් කායික වශයෙන් මානසික වශයෙන් අපි ලබාගත් යුතු රැකවරණය අපේ ධර්මයේ තුලින් මනාව තේරුම් ගත යුතුයි. පින්නතුනි අපි තව අවුරුදු 100ක් ජීවත් වුණත් අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. කවදා හරි දවසක අපි මිය යන අය. ඒ මිය ගිහිලා නැවත කර්මානුරූපව ඉපදෙන අය. අන්න ඒ නිසා බුදුදහම අනුව අප තේරුම් ගත යුතුයි. අපි මේ සුගතිය ගත කරන අතරේදී මේ සුගතියෙන් පස්සේ මීට සමාන භවයක හෝ මීට වඩා ඉහළ තැනකට යන්නට පුළුවන් විදියට හොඳට මානසිකත්වයේ සකසා ගන්නට ඕන. එය මරණාසන්න මොහොතේ සකසා ගන්න දෙයක් නෙවෙයි, මේ මොහොතේ මැති කරගත යුතු දෙයක්. භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා සුගතිගාමී වෙන්නට අප මොකද්ද කළ යුත්තේ කියලා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මේ කරුණු පහ හැකිතාක් දුරට දිනු කර ගන්නට උත්සාහ ගන්නට ඕන. බුදු දහම සංඝ කියන තෙරුවනේ ගුණ හඳුනාගෙන හැකිතාක් දුරට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කළ යුතු කාර්යයක්. නිතිපතාම නිවසේ උදේ හවස බුද්ධ පූජාව තියලා වන්දනා කරලා දෙවියන්ට ඥාතින්න පින් අනුමෝදන් කළ යුතු කාලයක්. නිතිපතාම පංචශීලය සමාදන් වන්නට ඕන. ශ්‍රද්ධාවන්ත බව වගේම නිතරම පංචශීලය ආරක්ෂා කරමින් සිල්වන්ත ජීවිතයක් ගත කරන්නට ඕන. ඒ වගේම සුතමේ ධනෙ විදියට හැකිතාක් දුරට මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කරමින් කාලය ගත කරන්නට ඕන. ඒ වගේම ත්‍යාග භාවය, අත්හැරීම, දන් දීම. අප සන්තකව දේවල් අනිත්‍යයට පරිත්‍යාග කරන විතරක් නෙවෙයි. අපේ හිතේ අනිත් දේවල් පිළිබඳව, පුද්ගලයන් පිළිබඳව තියෙන ආසාව ටිකෙන් ටික අඩු කරගත යුතු කාලයක්. එවැනි කාලයක අපි මේ ඉන්නේ. පින්නතුනි, මේ වගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කරුණු පහයි අප මේ සඳහන් කළේ. මෙතෙන්දි ත්‍යාගය කියන එක දන් දීම කිව්වහම අපට බොහෝ විට මතක් වෙන්නේ අපි සන්තකව දේවල් අනිත්යට දන් දීම. නමුත් පින්නතුනි, මේක තවත් ගැඹුරට ගියහම පේන අර්ථය තමයි මේ ත්‍යාගවන්ත භාවය කියන්නේ තෘෂ්ණාව මත්හැරීම. නැත්තම් අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන ආසාව ටිකෙන් ටික අඩු කර ගැනීම. එය හුදෙක් බඩු භාණ්ඩ දන් දීමෙන් පමණක් සිදුවන දෙයක් නෙවෙයි. එය සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මාවබෝධයෙන්මයි, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන්මයි. අන්න ඒ නිසා අභ්‍යන්තර ජීවිතයේ තියෙන ආසාව අඩු කරනවා නම් ඇත්තටම අපි ඕනම වෙලාවක මේ දේවල් අත්හරින්න සූදානම්ින් ඉන්නේ. සමහර නැත්තන් දානමය වශයෙන් බඩු භාණ්ඩ දන් දුන්නත් මේ අත්හැරීම කියන එක පුරුදු කරපු අය නෙවෙයි ඇතැම් විට. සාමාන්‍යයෙන් අපි දානය කිව්වහම ජෙනරොසිටි කියන වචනේ තමයි අපි බොහෝ විට පාවිච්චි කරන්නේ. ඇත්තටම මේකට භාවිත කරන්නට ඕන ලැටින් ගෝ කියන අර්ථය. නිදහස් වීම, අත්හැරීම, ලිබරේෂන්, මේ වගේ අදහසක් තමයි යන්නේ. අන්න එහෙම නිදහස, අත්හැරීම, ත්‍යාගවන්ත භාවය පුරුදු කරන කෙනාට ඕනම වෙලාවක Taman සතු මේ දේවල් අත්හරින්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, Taman දන්නවා Taman වඩපු කුසලයේ නිසා මීට වඩා ඉහළ තැනකට යන්නට Taman ආධ්‍යාත්මික වශයෙන් සෝදානම් කියලා. මේ සෝදානම පින්නතුනි ජීවිතයේ අවසාන මොහොතේ විතරක් නෙවෙයි, අපි විටින් විට මේ ගැන පරීක්ෂා කරලා බලන්න ඕන Tamanට ඒක කොච්චර සෝදානමක් තියෙනවද කියලා. එකාතකින් මරණ සතිය නිතර මෙනෙහි කරන්න. ඒ වගේම සියලු ප්‍රියමනාප දේවල් වලින් Tamanට වෙන් වෙලන්න සිදු වෙන බව නිතර නිතර මෙනෙහි කරන්න. දවසට විනාඩි 2ක්වත් net දෙක පියාගෙන ඔබ සිහිපත් කරන්න ඔබට පුළුවන් ද මේ දේවල් අත්හැරලා යන්න කියලා. නමුත් බොහෝ දෙනෙක් මෙහෙම බලපු අවස්ථාවේදී පේන දේ තමයි එහෙම සූදානමක් නැහැ කියන එක. ඒකට හේතුව තමයි අපි සැබෑ ලෙසම සිද්ධ කරන කුසල් වල ස්ථාවරත්වයක් නොමැති වීම.
අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මිකව ශක්තිමත්ද කියලා බලන සාධකය තමයි ජීවිත අනතුරක් අභියෝගයක් පැමිණෙච්ච අවස්ථාවකදී අපි කොයිතරම් දුරට අපට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වෙනවද? අපි ජීවිතයේ කළ තියෙන ඉහළම කුසලයක් අපට සිහිපත් වෙනවද? දීපු දානයක් ගැන, මෞපිය උපස්ථානයේ, මෛත්‍රී භාවනාව, ඔබ රකින්න සීලය, නැත්නම් අනිත්‍ය සංඥාව, මෙන්න මේ වගේ කාරණයක් තුළ අපට කොයිතරම් දුරට රැඳෙලෙන්නට පුළුවන්ද කියන එක තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව බලන සාධකය වෙන්නේ. ඉතින් මේක වහවහම අපි ඇති කර ගන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන ඔබ මේ தত্ত্বය ඇති කර ගන්න විතරක් නෙවෙයි, ඔබ ළඟම ඇසුරු කරන ඥාතීන්ටත් ධර්මයෙන් මේ වරප්‍රසාදය, මේ හැකියාව ලබා දීමට උපරිම ලෙස කටයුතු කරන්න. ඔබ බොහෝ විට උත්සාහ කරන්නේ ලෙඩ දුක් වලින් බේරෙන්න. නැත්නම් ලෙඩ දුක් හැදුනම සනීප වෙන්න. නැත්නම් ලෙඩ දුක් වලට බයෙන් කාලය ගත කරනවා. නමුත් පින්තුනි, මෙපමණකින් අපට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අප නිතරම ජීවිතය අත්හරින අය බව නිතර සිහිපත් කරලා මීට වඩා ඉහළ ස්ථානයකට ආධ්‍යාත්මිකව රැඳෙන විදියට අපේ ආධ්‍යාත්මික ජීවිතය අපි සකසා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට බාටපත් වෙන්නේ. ඉතින් පින්නතුන් අහලා ඇති ලෝකයේ මෙවැනි व्यसनකාරී අවස්ථාවන් වල, ඇතැම් විට ලෝක විනාශය වැනි අවස්ථාවන් වලදී සත්පුරුෂ අය, දෙවිවරු, බ්‍රහ්මියෝ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියනවා ඉක්මනටම ඔබ ධර්මයේ හැසිරෙන්න, පංචශීලය ආරක්ෂා කරන්න, දාන ආදී දේවල් පුරුදු කරන්න, දෙමව්පියන්ට සලකන්න, සිත පිරිසුදු කරගන්න, මේ වගේ දේවල් කරන්න කියලා යට අනුශාසනා කරනවා. ඇයි ඒකට හේතුව? එක අතකින් මේ මනුස්ස ලෝකයෙන් චුත වෙනවත් එක්කම සුගතියක හිත පිහිටුවා ගන්නට. අනිත් අතින් මෙවැනි කාලයක අපි මිනිස් ජීවිතය අත්හැරියත් අපි නිවැරදි ජීවිතයක් ගත කරා නම් පරිත්‍යාගශීලීත්වය, ශ්‍රද්ධාවන්තභාවය, සිල්වන්තභාවය, මේ ආදී ගුණාංග අපේ ජීවිතේ පුරුදු කරලා තියෙනවා නම් අපි මනුස්ස ලෝකයට ආවත් නැවත අපි සුගතිගාමීව කල්යාණ මිත්‍රාශ්‍රයේ තියෙන වටාපිටාවක ඉපදෙන්නට අපට හැකියාව තියෙනවා. එනිසා මේ කරුණ ගැන වෙනතට වඩා පින්වතුනි විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න. කෙනෙක් මිය ගියාම දුක් වෙන බලාගෙන ඉන්නව නෙවෙයි. නැත්තම් කෙනෙක් මිය ගියාම පාන්සුගලක් දෙන්න, පින් අනුමෝදන් කරන්න විතරක් නෙවෙයි. අපි සැබවින්ම අපේ ඥාතීන්ට උදව් කරන්න ඕන ජීවත් වෙලින කාලේ. ඊට හොඳට ධර්ම කරුණු පැහැදිලි කරලා දීලා මේ කාලය තුල කුසලයට යොමු කරන්න. කොයි මොහොතේ ජීවිතය අහිමි වෙද්ද දන්නේ. ඒ අහිමි වෙන ජීවිත දුගතිගාමී නොවන ලෙස, ස්ථාවර සුගතියේ පිහිටන ලෙස කටයුතු කරන්නට මේ කාලය තුල උනන්දුවෙන් ක්‍රියා කරන්න වෙතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන තේමාව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි උපරිපණාසකේහි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය. පින්නතුන් දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කළපු අනුග්‍රහය පිළිබඳව ඊටාම ශ්‍රද්ධාවන්ත උපාසකෙක් ලෙස ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ පටන් ඔහු සුවිශාල ශාසනික අනුග්‍රහය සිදු කළා. භාගතුන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ දේවරම් වෙහෙරෙහි අනාථපිණ්ඩික සිටුතුමා පූජා කරපු විහාරස්ථානයේහි. සිටුතුමාට නිතර ධර්ම දේශනා කළා. ඔහු සෝතාපන්න වෙලා හිටියේ. ඉතින් මෙහෙම කාලයක් ගත කරපු සිටුතුමා ටිකෙන් ටික වයෝවෘද්ධ වුණා. ඔහු රෝගී භාවයටපත් වුණා. දැඩිසේ ගිලන් භාවයටපත් වුණා. මෙහෙම රෝගී භාවයටපත් වෙච්ච සිටුතුමා ඔහුගේ ළඟම හිටිය පුරුෂයෙක් කැඳවල සඳහන් කරනවා, පුරුෂය, ඔබ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න. ගිහිල්ලා උන්වහන්සේට මගේ නමින් වන්දනා කරන්න, নমස්කාර කරන්න. নমස්කාර කළ බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා ඊට පස්සේ සරියුත් මාහිමියන් වහන්සේත් බැහැ දකින්න. සරියුත් හාමුදුරන්ට කියන්න, මා මේ විදියට බොහෝම අසනීප තත්ත්වයෙන්, රෝගී තත්ත්වයෙන් ඉන්න බව සරියුත් මාහිමියන්ට සඳහන් කළා. උන්වහන්සේට කියන්න මාව බැහැ දකින්න එන්න කියලා අර පුරුෂයාට මේ සිටුතුමා සඳහන් කළා. සිටුතුමාගේ මේ කාරණය මතක තියාගත්තු මේ තැනැත්තා දේවරම් වෙහෙරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා මේ කරුණ සඳහන් කළා. ඊට පස්සේ සරියුත් මාහිමියන් වහන්සේ බැහැ දැකලා උන්වහන්සේටත් වන්දනා කරලා මේ කරුණ සඳහන් කළා. අනාථපිණ්ඩික සිටුතුමා සරියුත් මාහිමියන් වහන්සේ බැහැ දකින්නට කැමැත්තෙන් ඉන්න බව ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී සරියුත් මාහිමියන් වහන්සේ නිහඬව මේ ආරාධනාව පිළි අරගෙන සිටුතුමා ඉන්න නිවසට වැඩම කළා. ඇවිල්ලා සිටුතුමාගෙන් අහනවා, සිටුතුමනි කොහොමද ඔබට? ඔබේ දුක සැප කොහොමද? සැපසනීප කොහොමද කියලා ඊටාම කාරුණිකව ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී සිටුතුමා කියනවා, ස්වාමීනි මට ඊටාම දැඩි ආබාධයෙන් මං ඉන්නේ, බොහොම අපහසුයෙන් මං ඉන්නේ. මං දැඩි කායික වේදනාවකින් මා ඉන්නේ කියලා සඳහන් කළා.
ඒ අවස්ථාවේදී සිටුතුමා කියනවා එතුමා කොයිතරම් දුකකින් ඉන්නවාද කියන කාරණය ශාරීරික වේදනාව උපමා වලින් සඳහන් කරනවා. කොහොමද සඳහන් කරන්නේ? ස්වාමීනි මට තියෙන වේදනාව හරියට බලවත් පුරුෂයෙක් මගේ හිස දැඩි වරපටකින් වෙලලා දැඩිව අදිනවා වගේ දැඩි වේදනාවක් මගේ හිසට එනවා. ඒ විතරක් නෙවෙයි දැඩි තියුණු ආයුධයකින් මගේ කුසට ගහන්න වගේ සැතකින් පහර දෙන්න වගේ මට දැඩි වේදනාවක් ශරීරේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශක්තිමත් පුරුෂෝ දෙන්නෙක් මගේ දෑතින් අල්ලගෙන ගිහිල්ලා අඟුරු වලකට දානවා වගේ මට දැඩි වේදනාවකින් මා මේ ශාරීරිකව ගත කරන්නේ කියලා සඳහන් කළා. මෙයින් පේනවා කොයිතරම්නම් ශාරීරික වේදනාවක්ද සිටුතුමා මේ වෙලාවේ වින්ද කියන එක. ඉතින් මේ අවස්ථාවේදී සරියුත් මාහිමියන් වහන්සේ මේ සිටුතුමාට සඳහන් කරනවා ධර්මාවවාදයක්. මොකක්ද ඒ කාරණය? ගෘහපතිතුමනි ඔබ කටයුතු කරන්න ඕන මෙන්න මේ ආකාරයට. එවං හි ගහපති සික්කිතබ්බං ගෘහපතිය මෙන්න මේ වගේ ඔබ ශික්ෂණයටපත් වෙන්න හික්මීමටපත් වෙන්න. කොහොමද? නචක්කුං උපාදිස්සාමි. ඇස තෘෂ්ණාදී වශයෙන් ඇසුරු නොකරේවා කියන ආකල්පයෙන් ඔබ හික්මෙන්න. ඇස තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න. ඒ විතරක් නෙවෙයි නච මේ චක්කු නිස්සිතම් විඥානං භවිස්සති එවං හි ගහපති සික්කිතබ්බං. ගෘහපතිය මගේ සිත මගේ විඥානය ඇස ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න කියලා සඳහන් කළා. පින්නතුනි මේක සම්බුද්ධ ශාසනයේ තියෙන ඊටාම ඉහළම අවවාදයක් මේක. මේක ඊටාම ධර්මයේ තියෙන ගැඹුරු විග්‍රහයක් තමයි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කරන්නේ. උන්වහන්සේ කියනවා සිටුතුමනි ඔබ ඔබේ ඇස තෘෂ්ණාවෙන් පරිහරණය කරන්න එපා. ඒ වගේම ඔබේ විඥාණය ඇස තුල බැස ගන්න එපා කියලා සඳහන් කළා. ඇස විතරක් නෙවෙයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය පහටම කියනවා මේ ඉන්ද්‍රිය පහම ඔබ තෘෂ්ණාවෙන් ඇසුරු කරන්න එපා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඔබේ සිත මේ ඇස ආදී ඉන්ද්‍රියවල බැස ගන්න දෙන්න එපා කියලා සඳහන් කළා. ඇස විතරකුත් නෙවෙයි ඊළඟට සඳහන් කරනවා නරූපං උපාදිස්සාමි. ඔබ රූපේ ඇසුරු කරන්න එපා තෘෂ්ණාවෙන්. ඒ විතරක් නෙවෙයි නච මේ රූපනිසිතං විඥානං භවිස්සති. මගේ සිත රූපය ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න. පින්නතුනි මේ සඳහන් කරන ආකාරයකින් ඇස ආදී ඉන්ද්‍රිය ටික සඳහන් කළා. එය තෘෂ්ණාදී වශයෙන් ඇසුරු කරන්න එපා කියලා. ඊළඟට කියනවා ඔබේ හිත මේ ඇස ආදී ආයතන වල බැස ගන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ කියනවා රූපය ආදී මේ අරමුණු 6 රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ අරමුණු 6හි ඔබේ සිත විඥානය ඇසුරු කරන්න දෙන්න එපා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි න චක්කු විඥානම් උපාදිස්සාමි. චක්කු විඥානය තෘෂ්ණාදි වශයෙන් ගන්න එපා ඇසුරු කරන්න එපා කියලා සඳහන් කළා. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. මගේ විඥානය මගේ සිත චක්කු විඥානය ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න කියලා සඳහන් කළා. පින්නතුනි තාම අවධානයෙන් මේ කාරණා ටික බහගන්න. මෙන්න මෙතෙන්දී තාම වැදගත් කාරණයක් සඳහන් කරනවා. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. මගේ සිත චක්කු විඥානය ඇසුරු නොකරේවා කියලා හික්මෙන්න. එතකොට මෙන්න මෙතන විඥානය කියලා දෙපළක කියවුණා. එකක් චක්කු විඥානය කියලා කියනවා, අනිත් එක විඥානය කියලා කියනවා. එතකොට පින්නතුනි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. එක විට විඥාන දෙකක් පහළ වෙන්නේ නැහැ කියන කාරණය. එක විට එක විඥානයක් තියෙන්නේ. චක්කු විඥානය තියෙනවා නම් චක්කු විඥානය විතරයි.
සෝත විඥානය නම් සෝත විඥානය විතරයි. ගහන විඥානය නම් ගහන විඥානය විතරයි. මනෝ විඥානය ආදී වශයෙන් අපට තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේ කරුණු ටික निराකරණය කරන්න යද්දී අපට ධර්මයේ හිතාම වැදගත් කරුණු ටිකක් निराකරණය කරගන්න වෙනවා. ඔබ ඊටාම අවධානයෙන් අහන්න. සාමාන්‍යයෙන් අපි මුලින් සඳහන් කළා ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න, සිල්වන්ත භාවය ඇති කරගන්න, ශ්‍රුතවන්ත භාවය ඇති කරගන්න, ත්‍යාගවන්ත භාවය දිනු කරන්න, සිහියෙන් නුවණින් කාලය ගත කරන්න කියලා. මේ කාරණා ඔබට සුගතිගාමී වීමට බෙහෙවින්ම හේතු වෙනවා. නමුත් සුගතිගාමී වීමෙන් නොනවති වඩාත්ම තමන්ගේ ජීවිතයත් සසර පිළිබඳවත් තේරුම් ගන්න නම්, සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන්නට නම්, දුකෙන් නිදහස් වෙන්නට නම් අපි වඩාත්ම අපේ ජීවිතයේ සිදුවන தත්ත්වය තේරුම් ගන්නට ඕන. මෙන්න මෙතෙන්දී පින්නතුනේ අපට තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපේ සිතේ ස්වභාවය. ඒ සිතට මන කියනවා, චිත්ත කියනවා, විඥාන කියනවා. මේ ආදී විවිධ නම් වලින් කරුණු සඳහන් වෙනවා. ඒ අතර සාමාන්‍යයෙන් ගත්තොත් අපි විඥානය කියලා ගත්තොත් මේ විඥානයේ අවස්ථා කීපයක් තියෙනවා. මෙන්න මේක අපි ඊටාම මනවින් තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගැනීමේදී අපට වඩාත්ම ප්‍රයෝජනවත් අනුශාසනයක් ඇතුළත් වෙනවා පටිසම්භිදා මග්ගයේ චර්යානානත් ඥානය කියන විස්තරෙහි. ඒ චර්යානානත් ඥානයේ විස්තරය අනුව අපට මේ විඥානය ගැන අවස්ථා කීපයක් දැක ගන්න පුළුවන්. ඒ එකක් තමයි විඥාන චර්යා විදියට අපි අස කන නාසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් ගන්න මුල් අවස්ථාව. ඒකට කියනවා පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා. ප්‍රകൃතියේම පිරිසිදු සිතක් ගැන ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ විපාක මට්ටමේ විඥානය. විඥානය විතරක් නෙවෙයි, රූප වේදනා සංඥා සංඛාර කියන අනිත් ස්කන්ධ හතරත් එකතු වෙලා මුලින්ම පහළ වෙන ස්කන්ධ පංචකය. මෙන්න මෙතන තියෙන විඥානය පිරිසිදු විඥානයක්. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක කෙලෙස් සාගත තත්වයක් නෙවෙයි. මේ මුල් අවස්ථාවේදී කුසල කර්මවත් අකුසල කර්මවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ මුල් අවස්ථාව සලකන්නේ විපාක මට්ටමක්, උපේක්ෂා සාගත මට්ටමක් විදිහට සලකන්නේ. මෙන්න මෙතන තියෙන විඥානය තමයි පිරිසිදු විඥානය කියලා කියන්නේ. නමුත් ඇසට රූපයක්, වර්ණ රූපයේ පතිත වෙන මුල් අවස්ථාව දිගටම තියෙන ස්වභාවයක් නෙවෙයි. ඒක කර්ම විපාක හැටියට අතීත හේතු මත මේ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයක්. අන්න ඒ රූපාදී ස්කන්ධ පංචකය ඇතුළු මේ විඥාණය ඒ මුල්ම ප්‍රകൃතියෙන් පිරිසිදු මේ විඥාණය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ විඥානයක්. අන්න ඒ විඥානය පංච විඥානයේම හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට එය අරමුණු කරගෙන නැවත විඥානයේ පහළ වෙන අවස්ථා දෙකක් ගැන සඳහන් කරනවා. එකක් තමයි අඥාන චර්යා කියන අවස්ථාව, අනිත් එක ඥාන චර්යා කියන අවස්ථාව. අඥාන චර්යා කියලා කියන්නේ අපට ඇහැට රූපයක් පේනකොට අපි හිතුවොතින් මේ පේන්නේ මට මේ දැන් වර්තමානයේ පේන රූපය කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ නොදැනීම මත, මෝහය නැත්තම් අවිද්‍යාව මතයි ඉන්නේ. දැන් ඔබට මේ මොහොතේ රූපයක් පේනවා නම්, මේ මොහොතේ ශබ්දයක් ඇහෙනවා නම්, සැබවින්ම ඒ ඇසෙන්නේ දැන් පේන රූපේවත්, ඒ ඇසෙන්නේ දැන් අහන ශබ්දේවත් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච රූපයක්, ශබ්දයක් තමයි ඔබ මේ දැන් මේ අත්විඳින්නේ. එතකොට මෙන්න මේ ගැන අවබෝධයක් නොතිබ්බොත් අපි මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් පේනකොට ඒ බාහිර පේන දෙයක් කියලා දැක්කොතින් අපි අවිද්‍යාවෙන් බාහිරට හිත යොමු වෙනවා. යොමු වුණොත් මොකද්ද වෙන්නේ? ඒ බාහිර රූපය අසුරු කළා අපට තෘෂ්ණා දෘෂ්ටිමාන හට ගන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් අපි නව කර්ම සකස් කර ගන්නවා. නැත්තම් පටිසම්පාද අංග සංසාර චක්‍රය තුල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී විඥානයක් තියෙනවා. ඒ විඥානය අවිද්‍යාවත් එක්ක මුසු වෙච්ච විඥානයක්.
ඒ විඥානයේ අවිද්‍යාවෙන් හදන සංස්කාරات එක්ක යන විඥානයක්. එතකොට මේ විඥාණයට අමතරව තවත් විඥානයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි ඔබ මහා වේදල්ල සූත්‍රයේ වැනි සූත්‍ර කියවොත් ඔබට දැක ගන්න පුළුවන්. සරුවත් මාහිමියන් වහන්සේම සඳහන් කරන එක තැනක විඥානයක් තියෙනවා ප්‍රඥාවත් එක්ක යන විඥානයක්. අන්නේ විඥානය සඳහන් කරන්නේ ඥානචර්යා කියන ගණයට. අපට ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් අහනකොට ඒ පිළිබඳව අපි යථා තත්ත්වය අවබෝධ කරගෙන අර නිරුද්ධ වූ අසාදී ආයතන රූපාදී අරමුණු චක්කු විඥාන ආදී විඥාන නුවණින් බලන අවස්ථාව සමුදේ වේ වශයෙන් බලන අවස්ථාවක් තියෙනවා නම් අන්න එතනත් විඥානයක් තියෙනවා. ඒ විඥානය අර පරිසම්පාදේ අවිද්‍යාවෙන් පටන් ගන්න විඥානයක් නෙවෙයි. ඒ විඥානය විද්‍යාපාදකව හට ගන්නා වූ ဒုတိ ය කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන විදියට අත්ති බික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක්ඛ විපාකං කම්මක්ඛය සංවත්තති කියපු විදියට කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම ලෙසයි එතන දක්වන්නේ. පින්තුනි මේ විග්‍රහය ආයි පොඩ්ඩක් සිහිපත් කරගන්න. එතකොට විඥානයේ එක් අවස්ථාවක් තියෙනවා ප්‍රകൃතියෙන්ම පිරිසිදු අවස්ථාවක්. ඒ කියන්නේ කර්ම විපාක මට්ටම. ඒක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා ස්කන්ධ පංචකයක් විදියටම. එතකොට අපට ඒ තුල දිගට පිහිටා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ තුල කුසල අකුසල කරන්න පුළුවන් කමකුත් නැහැ. අපි කුසල් හෝ අකුසල කරන්නේ ඒ මුල් අධ්‍යක්ීම නිරුද්ධ වුණාට පස්සේ. එතකොට නිරුද්ධ වුණාට පස්සේ අපි ඒ ගැන අනවබෝධයෙන් නම් ඉන්නේ. අපි අවිද්‍යාව තුල ඉඳගෙන ඒ විඥානයේ අවිද්‍යාවත් එක්ක යන විඥානයක් බවට පත් වෙනවා. ඒ අවසන් වන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් දුක විඳිමින්. එතකොට අපි මේ ගැන හරි අවධානයෙන් හිටියොත් මොකද්ද වෙන්නේ? අපේ පංච උපාදානස්කන්ධය රැස් කිරීමට යන්නේ නැත්තම් උපචේයට යන්නේ නැහැ. අපේ පංච උපාදානස්කන්ධය අපචේයට යනවා. නිරෝධයට යන මාවතකයි අපි මේ ඉන්නේ. එතකොට පින්නතුනි ඔබ බලන්න ඔබේ තියෙන විඥානේ අපේ තියෙන විඥානයේ අපට අවස්ථා දෙකයි අපට සිහියෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. අර මුල් අවස්ථාව ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊට පෙර කර්මයේ ස්වභාවය අනුව අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී හේතු මත ඒ වගේම ආහාර, ස්පර්ශ ආදී තවත් හේතු මත ඒ මොහොතට හටගන්න විපාක මට්ටමේ ස්වභාවයක්. ඒක අපට පාලනය කරන්න බෑ. අපට ඒක පිරිසිදු දැනගන්න විතරයි තියෙන්නේ. ඒ මුල් අධ්‍යක්ීමට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන් කියන්නේ දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නයි තියෙන්නේ. ඒක ප්‍රහීන කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ තිනෝ තව ප්‍රහීන කරන්න කළ යුතු දෙයක්ත්. ඒ මොකද්ද? ඒ තමයි දුක්ඛ සමුදයය ප්‍රහීන කරන්න ඕන. දුක්ඛ සමුදයම් පහතබ්බන් කියලා සඳහන් කරනවා. දුක්ඛ සමුදය ප්‍රහීන කරන්නට ඕන. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? අර ඇස ආදී ආයතන රූපාදී අරමුණු නිරුද්ධ වෙච්ච තැනක අවිද්‍යාවෙන් ගන්න ඇසයි අපට දුරු කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට බුදුහාමුදුරෝ එක තැනක දේශනා කරනවා චක්කුම් බික්ඛවේ ඥානං පස්සං යථා භූතං කියලා. එක තැනක දේශනා කරනවා චක්කුම් බික්ඛවේ ආදිත්තං කියලා. චක්කුම් බික්ඛවේ පහතබ්බං කියලා. පින්තුනි මේ කරුණු ඉතාම අවධානයෙන් අහගෙන ඉන්න. හොඳම අවධානයෙන් අහගෙන ඉන්න අවස්ථාවක් මේක. ඔබේ කුසලය ඉස්මතු වෙන අවස්ථාව මේක. ඔබ මුළු සසරෙදිම කරපු පුණ්‍ය කර්මවල ආනිසංස ලැබෙන අවස්ථාව මේක. මේ ගැන දැඩි අවධානයෙන් අහගෙන ඉන්න. එතකොට එක තැනක භාගතුන් වහන්සේ දේශනා කරනවා චක්කුම් බික්ඛවේ ඥානං පස්සං යථා භූතං කියලා. ඇස යථා භූත විදියට දැනගන්න දැක ගන්න කියලා. තව තැනක කියනවා චක්කුම් බික්ඛවේ ආදිත්තං ඇස ගිනිගෙන තියෙන්නේ. රූපය ගිනිගෙන තියෙන්නේ. ඒ ඇස මායයට අයිති දෙයක්. ඇස ප්‍රහීන කළ යුතු දෙයක්. ඇස නුඹගේ නොවේ ආදී වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ දෙකේ වෙනස පින්තුනි තේරුම් ගන්නට ඕන. එතකොට එක තැනක ඇසක් යථාභූත විදියට දැනගන්න දැක ගන්න කියලා දේශනා කළා. එක තැනක ඇසක්
ගිනගෙන දැවෙනවා. එය ප්‍රහීන කරන්නේ මායයට අයිති කියලා දේශනා කළා. මෙන්න මේ දෙකේ වෙනස පිනුතුන හොඳට තේරුම් ගන්න. මේ දෙකේ වෙනස ඔබ තේරුම් ගත්තත් ඔබ අද මේ සිල්ගත්තු දෙයි අර්ථය සම්පූර්ණ වෙනවා. මුලින් ඇස පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ අර ඇහැට රූපයක් බලන මුල් අවස්ථාව. ඒ මුල් අවස්ථාවේ ඇත්තටම ඒ ඇසේවත් රූපේවත් කෙලෙස් නැහැ. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. අපිම කරපු අතීත කර්ම විපාක විදියට ඇතැම්බට ලැබෙන කුසල ආනිසංසයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ මුල් ඇස පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ. මුල් ස්කන්ධ පංචකයේ පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ මනාව අවබෝධ කරගන්න කියලා කියන්නේ. ඒ මුල් අවස්ථාවටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන් කියන්නේ මේකයි. එතකොට ඒ ඇස පිරිසිඳ දැනගන්න කියලා කියද්දි තවත් තැනක බුදුහාමුදුරු සඳහන් කරනවා චක්කුම් බික්කවේ ආදිත්තං මහණෙනි ඇස ගිනිගෙන තියෙනවායි කියලා. මේ ගිනිගෙන තියෙනවායි කියන්නේ මොන ඇසද? ගිනිගෙන තියෙනවා කියලා කියන්නේ පින්නතුනේ අර මුලින් පේන විපාක මට්ටමේ ඇස නෙවෙයි. ගිනිගෙන දැල් වෙනවා කියන්නේ අර නිරුද්ධ වෙච්ච රූපාදී අරමුණු ඇස ආදී ආයතන අවිද්‍යාවෙන් ඇති දෙයක් හැටියට සමුදය අන්ති ඉඳගෙන නැවත අත්දකින අවස්ථාව. ඇත්තටම කිව්වොත් පින්නතුනි මේ මොහොතේ අපේ රූපේ මේ දකින අවස්ථාව. ඔබට මේ මොහොතේ රූපයක් පේනවා නම් ඔබට මේ මොහොතේ ශබ්දයක් ඇහෙනවා නම් ඔබ ඉන්නේ අවිද්‍යාවෙන් නම් ඉන්නේ ඔබ ඒකේ සමුදය අන්ති ඉන්නේ. ඒක හටගත්තු ස්වභාවයෙන් නොදැන ඔබ තාමත් ඒක ඇති දෙයක් හැටියට මේ අරගෙන ඉන්නේ. අන්නේ අරගෙන ඉන්න ඇසයි දුරු කරන්න කියලා කියන්නේ. අන්නේ අවිද්‍යාවෙන් ඔසවා තබන ඇසයි ගිනිගෙන තියෙනවා කියලා කියන්නේ. අන්නේ රූපයයි මායයට අයිති කියලා කියන්නේ. අන්නේ ඇස රූපය ආදීයෙන් හටගන්න චක්කු විඥානයයි. අවිද්‍යාපාදකව හටගත්තා වූ චක්කු විඥානයයි දුරු කරන්න කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරු ගිනිගෙන තියෙන දෙයක් කියලා කියන්නේ. එතකොට අන්න ඒකෙන් හිත මුදවගත්තොත් මොකද්ද? ඒ විඥානය ප්‍රඥාවත් එක්ක එකට මුසු වෙලා යන ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මෙන්න මේ කරුණෝ අපේ හඳුනා ගන්න අවස්ථාව, අපේ මනවින් තේරුම් ගන්න අවස්ථාව. අන්න එතකොට අපි ඇසින් රූපයක් දකිනකොට අපි හිතන්නේ මොකද්ද? මේ තමා දකින්නේ ඇසවත් රූපේවත් චක්කු විඥානයවත් නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච තැනක මේ තමා මන ආයතනෙන් දකින දෙයක් හැටියට දකින්නට අපේ දක්ෂ වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය සහිතව තමයි සැබවින්ම අපි මේ සූත්‍රයේ තේරුම් ගත යුත්තේ. බොහොම අවධානයෙන් කල්පනාවෙන් අහන්නට ඕන සියුම් සූත්‍රයක් පින්නතුනි. නමුත් අපි අමාරුවෙන් හරි වාර ගානක් හරි ශ්‍රවණය කළා අපි දැනගන්නට ඕන. ඇතැම් විට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී මේක අපට අසා දැනගන්නට නොහැකි වුණොත් ඇතැම් විට තව බුදුවරු දහස් ගානක් අපිට අහිමි වෙයි. ඒත් මේ පණිවිඩය අසා දැනගන්නට බැරි වෙයි. අන්න ඒ නිසා පින්නතුනි කොයිතරම් ජීවිතයේ අභියෝග අනතුරු ලෙඩ දුක් කරදර කම්කටොළු තිබුණත් ඒ සියල්ලකම මැද ගිනිගෙන දැවෙන මේ ජරා මරණ ව්‍යාධි සහිත ලෝකයේ තුල අපි යමක් ගිනි නොගන්නාසේ අයින් කරගන්නව නම් අන්න ඒ තමයි මෙන්න මේ අවබෝධයේ අවධානය කියන කාරණය. හොඳයි පින්නතුනි මේ සූත්‍රය අඩංගු කරුණු ටික ඉදිරියටත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට එක තැනකදී හමු වුණා නචක්කු විඥානං උපාදීස්සාමි. චක්කු විඥානය උපදි වශයෙන් ගන්න එපා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං බහිස්සති. චක්කු විඥානේ ඇසුරු කොට විඥානේ නොපවතිවා කියලා බලන්න කියලා. මෙන්න මේක විග්‍රහ කරන්නයි මේ කරුණ ටික අපි පැහැදිලි කළේ. මොකද්ද? චක්කු විඥානේ ඇසුරු කොට විඥානය බැස ගන්න දෙන්න එපා කියලා. විඥානේ නොපවතින කටයුතු කරන්න කියන කාරණය. මෙන්න මෙතෙන්දි තමයි අපි අර විඥානයේ කොටස් දෙකක් කියලා කිව්වේ. එතකොට එක තැනක චක්කු විඥානය කියන්නේ අර නිරුද්ධ වෙච්ච චක්කු විඥානය. නැත්තම් සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ අවස්ථා.
එතකොට අනිත් විඥානය කියන්නේ විඥානං න භවිස්සති කියන්නේ ඒ වර්තමානයේ Tamanට තියෙන විඥානය. අන්නේ විඥාණයට ප්‍රඥාව එකතු කරන්නට ඕන. එහෙම නැත්නම් ඒ විඥාණය අවිද්‍යාසගතව ගිහිල්ලා පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. අන්නේ පංච උපාදාන ස්කන්ධයක් බවට පත් නොවනසේ විඥාණය ප්‍රඥාව පැත්තේ තබා ගන්න එකයි මේ සරියුත් මාහිමියන් වහන්සේ සඳහන් කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට. ඒ විතරක් නෙවෙයි තව දුරටත් පැහැදිලි කරනවා න චක්කු සම්පස්සං උපාදීසාමි. චක්කු සම්පස්සය ඇසෙන් හටගන්නා වූ ස්පර්ශය තෘෂ්ණාදී වශයෙන් ගන්න එපා කියලා සඳහන් කළා. නච මේ චක්කෝ සම්පස්ස නිස්සිතම් විඥානං බහිස්සති. චක්කු සම්පස්සය මගේ සිතට ඇසුරු නොවේවා කියලා කටයුතු කරන්න කියලා සඳහන් කළා. මෙතන පදයක් විස්තර වෙනවා නිස්සිත කියන පදය. නැත්තම් චක්කු සම්පස්ස නිස්සිතං කියන. මේ නිස්සිතං කියන එක දිගටම ආවා. චක්කු නිස්සිතං, රූප නිස්සිතං, චක්කු විඥාන නිස්සිතං, චක්කු සම්පස්ස නිස්සිතං කියලා. මේ නිස්සිත කියන පදයේ භාවිත කරන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇසුරු කරනවා කියන අර්ථය. මේකේ විරුද්ධ පදය තමයි අනිස්සිත කියලා කියන්නේ. අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකී උපාදීයති කියන්නේ සතිපට්ඨානය තුල ඉන්නකොට තමයි මෙන්න මේ අනිස්ෘත බව හටගන්නේ. සිහියෙන් සහ නුවණින් වාසය කරන අවස්ථාවේදී මෙන්න මේ තෘෂ්ණාවෙන් ඇසුරු නොකරන මට්ටමට වන්නේ. එතකොට මුලින් සඳහන් කළා ඇස ආදී ඉන්ද්‍රිය ගන්න එපා තෘෂ්ණාදී වශයෙන් කියලා. ඊට පස්සේ සඳහන් කළා ඇස ආදී අරමුණු වල සිත බැස ගන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ සඳහන් කළා චක්කු විඥාණය තෘෂ්ණාදී වශයෙන් ඇසුරු කරන්න එපා ගන්න එපා කියලා, උපදි වශයෙන් ගන්න එපා කියලා. ඊට පස්සේ සඳහන් කරනවා චක්කු විඥානයේ ඇසුරු කොට සිත පවතින දෙන්න එපා, එහි සිත බැස ගන්න දෙන්න එපා කියලා සඳහන් කරා. තව දුරටත් විස්තර කරනවා න චක්කු සම්පස්සජං වේදනම් උපාදීසාමි. චක්කු සම්පස්සෙන් හටගන්න වේදනාවක් තියෙනවා නම් අන්නේ වේදනාව අවිද්‍යා තෘෂ්ණා ඇසුරු කරන්න දෙන්න එපා. නච මේ චක්කු සම්පස්ස වේදනා නිස්සිතම් විඥානං බහිස්සති. චක්කු සම්පස්සයෙන් හටගන්නා වූ වේදනාව ඇසුරු කොටගෙන මගේ සිත නොපවතීවා කියලා කටයුතු කරන්න කියලා. දැන් බලන්න පින්නතුනි මේ අපේ සම්පූර්ණ ජීවිත අධ්‍යක්ෂම ටික මේ කියන්නේ. එකක් තමයි අස කන ආදී ඉන්ද්‍රිය, අනිත් අතින් රූප ආදී අරමුණු, තවත් පැත්තකින් චක්කු විඥාන ආදී විඥාන 6, චක්කු සම්පස්සේ ආදී වේදනා 6, චක්කු සම්පස්සජා වේදනා ආදී වේදනා 6. ඊළඟට සඳහන් කරනවා න පඨවි ධාතෝ උපාදිස්සාමි. මේ පඨවි ධාතුව ඒ වගේම ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප උපාදාන කරන්න එපා කියලා. අපි නිතරම මේ සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප ඇසුරු කරගෙන ඉන්නේ. ඒ නිසා කියනවා නච මේ පඨවි ධාතු නිස්සිතං විඥානං භවිස්සති. මගේ විඥාණය පඨවි ධාතු ඇසුරු කර නොගනීවා කියලා බලන්න කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මෙන්න මේ අරමුණු වලදී අපට මුණ ගැහෙන රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. අන්න ඒ රූපය අපි හඳුනා ගන්නකොට අපි අර හඳුනාගන්නේ චක්කු විඥාන ආදී විඥාන වලින් නෙවෙයි පින්නතුනේ. ඒව නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානයෙන් හඳුනාගන්නේ. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ න පංචහි විඥානෙහි කේනච ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. අපේ චක්කු විඥාන ආදී විඥාන වලින් අපි හඳුනා ගන්නවා කිව්වට රූප ආදිය. ඇත්තටම අපි හඳුනාගන්නේ ඒ දේ නිරුද්ධ වෙච්ච තැනක අපි මනෝ විඥාණයෙන් තමයි හඳුනාගන්නේ. මනෝ විඥාණයෙන් හඳුනා ගන්න අවස්ථාවේදී අර ඇසත් රූපයත්
චක්කු විඥානයත් ආදී මේ කරුණු නිරුද්ධ වෙලා විශේෂයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච තැනකයි අපි මේ මනසින් රූපය ඔසවාගන්නේ. මෙන්න මේ අවබෝධයත් තුළ අපි ගැඹුරු අවබෝධයට යනකොට යත්ත පඨවේච ආපෝච තේජෝ වායෝ නගහදති එත්ත සරා නිරුද්ධන්ති එත්ත වට්ටං නවත්තති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප අපි යම්කිසි තැනක ඇසුරු නොකරනවා නම් හිත ඒ සඳහා බැසගන්නේ නැත්නම් හිතයට එකතු වෙන්නේ නැත්නම් අන්න එතන තමයි කෙලෙස් පතිත නොවන ස්ථානය. අන්න එතන තමයි කෙලෙස් රැස්ස නොවසින ස්ථානය කියලා සඳහන් කළේ. අපි ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ ඇස් කන් ආසාදී අරමුණෙන් රූපයක් ඇසුරු කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවනම් මේ ඉන්නේ අපි අවිද්‍යාව තුළ. මේ ඉන්න තැන පින්නතුනේ අපි කෙලෙස් ඇසුරු කරලා ඉන්නේ. ඒ අවස්ථාවේදී අපි කෙලෙස් රැස්සෙන් තෙමෙමින් ඉන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ සර සූත්‍රයේදී දේශනා කරනවා මේ කෙලෙස් නැමැති වැස්ස නොවසින මේ උපක්ලේශ පතිත නොවන ස්ථානයේසේ සඳහන් කළේ මේ සතර මහා භූත රූප නිරුද්ධ වුණා කියලා දැකලා එහි නිරුද්ධ වෙච්ච බව දැක ගන්න අවස්ථාව. අන්න ඒ නිසා මේ සිටුතුමාට සරියුත් මාහිමියන් වහන්සේ සඳහන් කරන්නේ න පඨවි ධාතු උපාදීස්සාමි. පඨවි ධාතුව තෘෂ්ණාවසෙන් ගන්න එපා. නැත මේ පඨවි ධාතු නිස්සිතං විඥානං භවිස්සති. මට පඨවි ධාතුව ඇසුරු කොට මගේ විඥානේ නොපවතිවා කියලා බලන්න කියලා සඳහන් කළා. මේක තමයි පින්නතුනි මේ හැම පාඨයකම කියන්නේ දුකෙන් නිදහස් වෙන මාවත. මේ හැම තැනකම ලබා දෙන්නේ අපට ප්‍රඥාව. තව දුරටත් ඉදිරියට ගියාට පස්සේ සඳහන් කරනවා න රූපං උපාදිස්සාමි නච මේ රූප නිස්සිතං විඥානං භවිස්සති. රූපය උපාදි වශයෙන් නොගනීවා කියලා බලන්න කියලා සඳහන් කළා. ඒ වගේම රූපය ඇසුරු කොට මගේ සිත නොපවතිවා කියලා බලන්න කියලා සඳහන් කළා. පින්නතුනි මෙතන ඉඳන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම විස්තර කරනවා. න වේදනං උපාදිස්සාමි නච මේ වේදනා නිස්සිතං විඥානං භවිස්සති. වේදනාව තෘෂ්ණාදී වශයෙන් උපදි වශයෙන් නොගනීවා. මගේ සිත විඥාණය ඇසුරු කර නොගනීවා. මගේ විඥාණය වේදනාදී ඇසුරු කර නොගනීවා කියලා බලන්න කියලා සඳහන් කරන්නේ. එතකොට පින්නතුනි මෙතන මේ විඥාණය කියලා සඳහන් කරන්නේ මොකද්ද? මේ වර්තමානයේ තුල තමා නව කර්ම හදා ගන්න අවස්ථාව. මේ නව කර්ම වලට නොගිහිල්ලා ප්‍රඥාව පැත්තට හිත යොමු කරන විදියයි මේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. කොහොමද? ඇස කන නාසාදී ඉන්ද්‍රිය, රූප ශබ්ද ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, චක්කු සම්පස්ය ආදී වේදනා, චක්කු සම්පස්සජ ආදී වේදනා ටික, ඒ වගේම පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා භූත රූප. ඊළඟට සඳහන් කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය. මේ හැම තැනකදීම අපි බලන්න ඕන මොකද්ද? අපි මේ විදර්ශනා කළ යුතු ආකාරය මේ කියන්නේ. එතකොට පින්නතුන් මේ විදර්ශනා කරන්නේ මොකද්ද අපි? අපි විදර්ශනා කරන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. නිරුද්ධ වෙච්ච ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, පඨවි ආපෝ තේජෝ ආදී ධාතුරු. මෙන්න මේවයි අපි විදර්ශනා කරන්නේ. නමුත් අපි හිත තියාගෙන ඉන්න වර්තමානයේ හිත තියාගෙන සිටීම සතිපට්ඨානය. වර්තමානයේ තුල ආයෝහන ලක්ෂණ වශයෙන් සිත තියාගෙන ඡේදන ලක්ෂණ වශයෙන් ප්‍රඥාවෙන් සිඳීම තමයි අර නිරුද්ධ වෙච්ච දේවල් නුවණින් මෙනෙහි කරන අවස්ථාව, විදර්ශනා කරන අවස්ථාව. ඊළඟට සඳහන් කරනවා න ඉද ලෝකං උපාදිස්සාමි. මේ ලෝකයේ උපදි වශයෙන් ගන්න එපා. නච මේ ඉද ලෝක නිස්සිතං විඥානං භවිස්සති. මේ ලෝකයේ ඇසුරු කොට විඥානේ නොපවතිවා. මේ දැන් ඉන්න ලෝකයක් ඇතයි කියලා මේක ගන්නත් එපා.
ඒ විතරක් නෙවෙයි න පරෝ ලෝකෝ උපාදීස්සාමි. පරලෝකයක් උපදි වශයෙන් ගන්න එපා. නච මේ පරෝ ලෝක නිස්සිතම් විඥානං භවිස්සති. පරලෝකයේ ඇසුරු කොට මගේ විඥානේ නොපවතිවා කියලා බලන්න. එතකොට මේ විඥානයේ ටිකෙන් ටික හැම තැනින්ම මුදවලා ගන්න හැටි මේ ටිකෙන් ටික කියන්නේ. ඒ විතරක් නෙවෙයි. න ආකාසානං ඡායතනං න විඥානං ඡායතනං න ආකින්චඤ්ඤායතනං දැන් නේව සංඥානා සංඥායතනං කියපු විදිහට මේ ආකාසානං ඡායතන ආදී ආනෙන්ජාවි සංඛාර නැත්තම් අරූපාවචර ධානා මට්ටමේ තියෙන මානසිකත්වයේ ගැනත් මේ විදිහට බලන්න කියලා කියනවා. ඒ අරූපාවචර ධානා මට්ටමට දිනු කරපු සිතවත් ඒ සිත තුලවත් විඥානයේ බැස ගන්න දෙන්න එපා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා න දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං භවිස්සති इति එවං සිකිතබ්බං. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියපු විදිහට ඇසෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයෙන් ගඳ සුවඳ විඳපු දේවල්, දිවෙන් රස විඳපු දේවල්, සිතින් සිතපු දේවල්, කයින් පහස ලැබපු දේවල් මේ කිසිවක් උපදි වශයෙන් ගන්න එපා. මේ කිසිම තැනක විඥානයේ බැස ගන්න දෙන්න එපා කියලා සඳහන් කළා. මෙන්න මේ විදියට මෙනෙහි කරන්න කියලා සඳහන් කළා. මේ සරුවත් මාහිමියන් වහන්සේ අනාථ විඳ සිරිතුමාට කරන ඉහළ මනුශාසනය. පින්නතුනි මේ කරුණ ටික සඳහන් කරනකොට අර අනාථ පිණ්ඩික සිටුතුමා ඕලීහසේ සංසීදසි කියලා කියනවා. සිටුතුමාගේ දැසින් කඳුළු වැටුණා. සරුවත් මාහිමියන් වහන්සේ අහනවා ඇයි සිටුතුමනි ඔබ අඬන්නේ? ඔබ දුකටපත් වෙලාද මේ අඬන්නේ? අනාථ පිණ්ඩික සිටුතුමා සඳහන් කරනවා ස්වාමීනි මම මෙච්චර බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. මේ තරම් කාලයක් මා ප්‍රියමනාප වූ භික්ෂූන් වහන්සේලා මං ඇසුරු කළා. මට කවදාවත් මේ වගේ ගැඹුරු දහමක් අහන්න ලැබුණේ නැහැ. අර මෙතෙක් කාලයකට මේ වගේ වටිනා දහමක් අසන්නට නොලැබීම ගැන අනාථ පිණ්ඩික සිටුතුමා බලවත්සේ දුකටපත් වුණා, සංවේගයටපත් වුණා. එතකොට සරුවත් මාහිමියන් වහන්සේ කියනවා සිටුතුමනි ගිහිවත් අඳින ඔබ වැනි ගිහි ශ්‍රාවකයන්ට කාමභෝගී ශ්‍රාවකයන්ට මේ කරුණ දේශනා කරන්නේ නැහැ කියලා. මේ සරුවත් හඳු සඳහන් කරන්නේ. එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා සඳහන් කරනවා ස්වාමීනි එහෙම කියන්න එපා. සුදුවත් අඳින ගිහියන් ඉන්නවා මේක තීරුම් ගන්න පුළුවන් අය. මේ යථාර්ථයේ තීරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් මේක දේශනා කරන්න කියලා ආරාධනා කළා. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයක තියෙන අසිරිමත් මනුශාසනයයි අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයෙන් මේ සරුවත් මාහිමියන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙන්න මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව ගැන අනාථ පිණ්ඩික සිටුතුමා බෙහෙවින් සතුටටපත් වුණා. සරුවත් මාහිමියන් වහන්සේ වැඩම කරලා නිතරම වටිනා දේශනයක් කිරීම ගැන. ඒ විතරක් නෙවෙයි මේ ඉහළම දහමට සිත තබපු අවස්ථාවේදී ඔහුගේ කායික වේදනා සංසිඳී ගියා. මෙවැනිම අනුශාසනයක් තමයි එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වෙතින් අසා දැනගත්තු දස සංඥා, අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියපු විදියට ඉගෙනගත්තු දස සංඥා ආනන්ද මාහිමියන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරන් ඉදිරියේ ප්‍රකාශ කළෙත් මේ වගේ විදර්ශනාවටම ඇති කරුණු ටිකක්. ඒ කරුණ දේශනා කරද්දී දා ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ වේදනා දුර වෙලා ගියා. මේ ධර්මයට හිත තියෙනකොට පින්නතුනි අපි මේ කායික දුක් වලින් නිදහස් වෙනවා. ඇයි අපට ඊට වඩා ඉහළ ස්ථානයක අපේ ප්‍රඥාව සිත පිහිටනවා. ඒ පිහිටනකොට මේ කායික වේදනා යටපත් වනසේ ආධ්‍යාත්මික සුවේ නිරාමිස ප්‍රීතියෙන් තමන්ගේ සිත උද්ධහමයටපත් වෙනවා, ප්‍රමෝදයටපත් වෙනවා. අන්න ඒ වගේම මේ දේශනා කරපු දේශනාව තුළින්
අර දැඩි පුද්ගලයේ හිස වරපටකින් වෙලනවා වගේ තිමිච්ච වේදනාව නැත්තම් සැතකින් තමන්ගේ කුසට අනින වගේ වේදනාව නැත්තම් හිසට ආයුධයකින් අනින වේදනාව බඳු දැඩි වේදනාවකින් හිටිය අනාථපිණ්ඩ සිටුතුමාගේ මේ කායික වේදනා සංසිඳී ගියේ සරියුත් මාහිමියන් වහන්සේගේ මේ අනුශාසනාවට සම්බන්ධ වීමෙන්. පින්නතුනි ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා සරියුත් මාහිමියන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ ඊට පස්සේ එතනින් නික්මිලා ගියා. සරියුත් මාහිමියන් වහන්සේ නික්මිලා ගිහිපු සල්ප වේලාවකින් සිටුතුමා කාලක්‍රියා කළා. මරණයටපත් වුණා. ඔහු මරණයටපත් වෙලා දිවි ලෝකයේ ඉපදුනා. පහළ වුණා. ඒ දිවි ලෝකයේ පහළ වෙලා ඊටාම ස්වල්ප කාලයකින් නැවත ඔහු දිව්‍ය විමානයක් සහිතව දිවයිසුරු සහිතව ජේතවනාරාමේ ඉහළ අහසෙහි ඉඳමින් ගාථා දෙකක් ප්‍රකාශ කළා. මොකක්ද ඒ ගාථා? ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනම් මම. මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ තියෙන මහා සංඝරත්නයේ වැඩ සිටින මේ දෙව්රම් බෙහෙර දකිනකොට මේ ඍෂිවරුන් ජවසේගත් මේ ජේතවනාරාමයේ දකිනකොට පීති සංජනනම් මම මට දැඩි සතුටක් මගේ හිතේ ඇති වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම සඳහන් කරනවා යම්කිසි කෙනෙකුගේ පිරිසුදු බව ඇති වෙන්නේ කුමකින්ද කියලා සඳහන් කළා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡාසුජ්ජන්ති නගොත්තේන ධනේනවා. සත්වයා පිරිසුදු වන්නේ ගෝත්‍රයෙන්වත් ධනෙන්වත් නෙවෙයි. ඉපදෙච්ච කුලයෙන්වත් තමන්ට තියෙන ධනෙන්වත් නෙවෙයි කෙනෙක් පිරිසුදු වන්නේ. කෙනෙක් පිරිසුදු වෙන්නේ කොහොමද? පිරිසුදු වෙන්නේ කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං. කර්මයෙන්, සිල්වන්ත බවින්, විද්‍යාවෙන්, ධර්මයෙන් මෙන්න මේ කරුණ වලින් තමයි සත්‍යෙක් පිරිසිදු වෙන්නේ කියලා අර ඉහළ අහසේ සිටීමෙන් මේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා සඳහන් කළා. මේ විදිහට දිව්‍ය පුත්‍රයෙක් අහසේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ කියන අවස්ථාවකදී භාගතුන් වහන්සේට මේක ඇසිලා විශේෂයෙන් ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද ඔබ දන්නවද මේ කවුද මේ ඇවිල්ලා කියන්නේ කියලා. මේ අවස්ථාවේදී ආනන්ද මාහිමියන් කියනවා ස්වාමීන් මට හිතෙනවා මට අනුමාන කරන්න පුළුවන් මේ නම් අනාථපිණ්ඩික සිටු පුත්‍රයා දිව්‍ය පුත්‍රයා වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්ද ඔබේ අනුමානය හරි. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා කොයිතරම් ස්වාමීන් වහන්සේට ආදරේද කියලා. කොයිතරම් සෙනෙහසකින් කටයුතු කළාද කියන එක ඔබ දන්නවා. ඔහු තමයි මේ ප්‍රකාශය කරන්න කියලා ඒ අනුමත කළා. ඒ අනුමානෙන් ආනන්ද හාමුදුරුවෝ සඳහන් කළා ඒ අනුමානය නිවැරදි කියලා සඳහන් කළා. පින්තුනි මේ ගෞතම සම්බුද්ධ ශාසනයට සුවිශාල මෙහෙවරක් කරපු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහත් වූ ධනයක් කැප කළා දෙව්රම් බෙහෙර හදලා ඉදි කළා පූජා කරපු මේ සිටුවරයෙක්ගේ ජීවිත කතාවට අදාළ ඊටාම වැදගත් අනුශාසනයක් තමයි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයෙන් ප්‍රකට වන්නේ. ඉතින් මෙහි අඩංගු කරුණු ගැන අපි නැවතත් සාරාංශ වශයෙන් විමසලා බලමු. අනාථපිණ්ඩික සිටුතුමා දැඩිසේ ගිලන් වෙච්ච අවස්ථාවේදී සරියුත් මාහිමියන් වහන්සේ කරපු අනුශාසනාව. සරියුත් හාමුදුරුවෝ කියනවා ගෘහපතිතුමනි නචක්කුං උපාදිස්සාමි ඔබේ ඇස උපදි වශයෙන් ගන්න එපා කියලා ඔබ හික්මෙන්න. උපදි වශයෙන් නොගන්නෙමි කියලා මා හික්මෙනවා කියලා හික්මෙන්න කියලා. නච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සතිති. මගේ විඥාණය ඇස ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න. ඊට පස්සේ ඇස විතරක් නෙවෙයි කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6ට මේ වගේම දේශනා කළා. ඊළඟට න රූපං උපාදිස්සාමි රූපේ උපදි වශයෙන් ගන්න එපා. නච මේ රූප නිසිතං විඥානං භවිස්සතිති. මගේ විඥාණය රූපේ ඇසුරු නොකරේවා කියලා ඔබ හික්මෙන්න. නච
චක්කු විඥානං උපාදිස්සාමි. චක්කු විඥානය අසුරු කරන්න එපා තෘෂ්ණාදී වශයෙන්. නැත මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිසතිති. මගේ විඥානය චක්කු විඥානය අසුරු නොකරේවා කියලා. අර නිරුද්ධ වෙච්ච චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මෙන්න මේ නිරුද්ධ වෙච්ච දේ වර්තමාන විඥාණයෙන් ගන්න එපා. තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන්, නিত্য සපාත්ම වශයෙන්, මම මගේ වශයෙන් ඒව සියල්ලක්ම නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. චක්කු සම්පස්සය, චක්කු සම්පස්සෙන් හටගන්න වේදනාව, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය, ඒ වගේම ආකාස අනංචායතන ආදී අරූපාවචර ධානවල මානසිකත්වය. ඒ විතරක් නෙවෙයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඒ අතීත අරමුණු සියල්ලක්ම මේ සම්පූර්ණ පින්නුතුන් මේ සඳහන් කරන්නේ වර්තමාන විඥාණයට අර නිරුද්ධ වෙච්ච දේවල් ගන්න එපා. ඒව යථා පරිදි දැනගන්න. ඥානං පස්සං යථා භූතං කියන්නේ මේකයි. අපි දැන් ජීවත් වෙන්නේ කුමකද? අපි අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ. මොකක්ද අවිද්‍යාවෙන් ජීවත් වෙනවා කියන්නේ? ඒ නිරුද්ධ වෙච්ච ඇසාදී ආයතන වල අන්තේ අපි ඉන්නේ. සමුදය අන්තේ ඉන්නේ. රූප ආදී අරමුණු වල අන්තේ ඉන්නේ අපි. චක්කු විඥාන ආදී නිරුද්ධ වෙච්ච විඥාන දැන් අරගෙන ඉන්නේ අවිද්‍යාවෙන්. චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු, රූප විඥාන ආදී ස්කන්ධ පංචකය මේ හැම දෙයක්ම අපේ මේ නිරුද්ධ වෙච්ච දේ දැන් මේ අරන් ඉන්නේ. එහෙනම් අප දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? දුකෙන් නිදහස් වෙන නම් හැම වෙලාවෙම සීලේ පතිට්ඨය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට සීලේ පිහිටියා වූ නුවණැති කෙනා සිතත් නුවණත් වඩන්නට ඕන. මොකද්ද සිතත් නුවණත් වඩනවා කියලා කියන්නේ? වර්තමානයේ තුල සතිය පිහිටුවාගෙන නිතරම බලන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, චක්කු සම්පස්සදා වේදනා අනිත්‍යයි, රූප සංඥා අනිත්‍යයි, රූප සංචේතන අනිත්‍යයි, රූප වේදනා දිස්කන්ධ අනිත්‍යයි, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ දේවල් අනිත්‍යයි, දිට්ඨ සුත මුත විඤ්ඤාත ආදී වශයෙන් අනිත්‍යයි. මේ හැම දෙයක්ම විදර්ශනාවක් කරන්නේ මොකක් පිළිබඳවද? අර අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණු පිළිබඳව විදර්ශනා කරන්නේ. අතීතේ නිරුද්ධ වෙච්ච ඒ දේ සමුදය අන්තයේ ඉඳලා අපි නිරෝධය අන්තයට හිත යැවීමයි, රැගෙන යෑමයි විදර්ශනාවෙන් කරන්නේ. ඒ යන තරමට අපි නිදහස් වෙන්නේ මොකද්ද? මේ ඉදිරි පිට පේන රූපයෙන් අපි නිදහස් වෙනවා. එදාට අපට රූපයෙන් තෘෂ්ණාව, ද්වේෂය ඇති කරගන්න එපා කියලා 아무තෙන් අනුශාසනා කරන්න දෙයක් නැහැ. අපි ඉස්සරහා දකින්න රූපයකට ආසා කරන්න එපා, ද්වේෂ කරන්න එපා කියලා කියනවා නම් ඒක උප්පාද නිරෝධයක්. ඒක හටගත්තු දෙයක නිරෝධයක්. ඒක අවිද්‍යාවෙන් දෙයක් අරගෙන නිරෝධය බලන එකක්. ඒක දේශනා කරන්න නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ අනුත්පාද නිරෝධයට හිත තියන්න. ස්කන්ධ පංචකයේ අපචේට යන විදිහට දර්ශනයක් ඇති කරන්න. එය කල හැක්කේ කල යුත්තේ කෙසේද? සීලේ පිහිටලා මේ සෘතවත් භාවය ඇති කරගෙන වර්තමානයේ තුල සතියෙන් ඉඳිමින් අර නිරුද්ධ වෙච්ච ඇස ආදී ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන්, චක්කු සම්පස්සය ආදී ස්පර්ශයන්, චක්කු සම්පස්සදා වේදනා ආදී වේදනාන මේ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට ඕන. ඒ හැම දෙයක්ම අහුත්වා සම්බුතං හුත්වා නබවිසිත කියන විදිහට බලන්නට ඕන. ඒව හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයන් කියලා දකින්න මොකද්ද වෙන්නේ? තමා ඉස්සරහා දකින්න මේ දකින්න රූප සියල්ලක්ම නිරුද්ධ වෙච්ච රූපය මේ දකින්නේ. මේකට තමයි කියන්නේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛසෝ කියලා. ලෝකයේ ශූන්‍ය වශයෙන් පේන්නේ. මුළු ලෝකයම හිස් ගමක් විදිහට පේන්නේ.
පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි බුදුදහමෙන් දුක්ඛ නිරෝධය සඳහා මඟ පෙන්වන්නේ. එතකොට මෙන්න මේ ගැඹුරු අනුශාසනාවයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයෙන් එදා සරියුත් මාහිමියන් වහන්සේ අර සිටුතුමාට සඳහන් කළේ. පින්නතුනි මේ කරුණ හොඳට අවධානයෙන් සිතේ තියාගන්න. ඔබ දෙන හැම දන් හැන්දක් පාසාම ඔබ කුසල් සිද්ධ කරගන්නේ නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලබා ගන්නේ මොකටද? මෙන්න මේ ධර්ම ශ්‍රවණය කළා හැකිතාක් දුරට මේ ජීවිතේ නිමාවටපත් වෙන කලින් මේ දර්ශනය තුල හිත පිහිටුවා ගන්න. මේ දර්ශනය තුල අපේ ජීවිතයේ දුක දුරු කරගන්නට, දුකෙන් නිදහස් වන්නට, විමුක්තියටපත් වෙන්නටයි අපට මේ ධර්මය අවශ්‍ය. අන්න ඒ නිසා අපි කරන හැම දෙයක් තුළින්ම අපි බලාපොරොත්තු වෙන්නට ඕන නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලබාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුල සතිපට්ඨානය තුල වාසය කිරීම. කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙහි සිහිය පිහිටුවා ගනිමින් වර්තමානයේහි අපි බලන්නේ මොකද්ද? අර නිරුද්ධ වෙච්ච දේවල් අපි බලන්නේ. අපි මේ මොහොතේ ඇසට රූපයක් දැක්කත් පිනුතුනේ ඉක්මනටම හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට අපට කිසි මොහොතක වර්තමානයේ තුන රූපයක් හඳුනා ගන්න බෑ. වර්තමානයේ වෙන්නේ ඇසට රූපය පතිත වීම විතරයි. කනට ශබ්දය පතිත වීම විතරයි. නාසයට ගඳ සුවඳ පතිත වීම විතරයි වෙන්නේ. ඒක ක්ෂණිකව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ තියෙන විඥානයත් ඒ මුල් අත්දැකීම සඳහාම නිරුද්ධ වෙනවා. ඒ මුල් අත්දැකීම තුල පිහිටලා අපට කිසිම දෙයක් හඳුනා ගන්නට විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරනකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙනවා. පින්නතුනි අපට අපි හිටගෙන ඉන්න තැන අපට දකින්න බෑ. අපි යම් කිසි තැනක වාඩි වෙලා ඉනවා නම් වාඩි වෙලා ඉන්න තැන අපට දකින්න බෑ. වාඩි වෙලා ඉන්න තැන දකින්න නම් ඒ ඉන්න තැනින් අපි නැගිටින්නට ඕන. අන්න ඒ වගේම තමයි අපට වර්තමානයේ අපට මේ ඇහැට පතිත වෙන රූපය වර්තමානයේ ක්‍රියාවලියක් වෙනවා. ඒ ඉන්ද්‍රිය වලට අරමුණු පතිත වීම විතරයි. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිජානාති. මේ චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ. අඤ්ඤතර අබිනිපාත මත්තා. එයින් සිද්ධ කරන්නේ ආයතනයට නැත්තම් ඉන්ද්‍රියට රූපයේ පතිත වීම පමණයි වන්නේ. ඒ පතිත වෙන අවස්ථාව උපේක්ෂා සාගත මට්ටම. එය කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. සැපක්වත් දුකක්වත් නෙවෙයි. පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක කළු සුදු කර්ම නෙවෙයි. එය විපාක මාත්‍රයක් විතරයි. අන්නේ විපාක මාත්‍රය ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච එක දකින්නේ නිරුද්ධ වුණාට පස්සේ නව කර්ම විදියට අපි තීරණය කරන්න ඕනේ. ඒක අපි දකින්නේ අවිද්‍යා සහගත වූ විඥාණයෙන්ද නැත්නම් විද්‍යාපාදක වූ ප්‍රඥාව සහිත වූ විඥාණයෙන්ද අපි මේක දකින්නේ කියන එක අපි තීරණය කරන්න ඕන. පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපි ඇහැට රූපයක් පේනකොට ඉන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද කියන කාරණය. මේ සඳහා ඒකාතකින් දැඩි සිහියක් තියෙනට ඕන. ඒ සිහිය දිනු කරන්න ප්‍රමාණවත් විදිහේ ධර්මඥානයක් අපිට තියෙනට ඕන. ධර්මඥානයේ තිබ්බට පමණක් ප්‍රමාණවත් නෑ. ඒ ධර්මඥානය තුල අඛණ්ඩවම සිහිය සහ නුවණ භාවිත කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන මේ අවස්ථාව විතරක් අපිට ප්‍රමාණවත් නෑ. ඒ ශ්‍රවණය කරන ධර්මය ජීවිත යථාර්ථය බවට පත් කරන්නම් අපි සිතන හැම සිතුවිල්ලක්ම මීට අදාළව හිතන්නට ඕන. ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. අපි සමථ විදර්ශනා භාවනා වඩමින් මේක තවත් යථාර්ථයක් බවට පත් කර ගන්නට ඕන. ප්‍රඥාව තවත් දියුණු වෙන විදියට ඒකට කියනවා භාවනාමය පඤ්ඤා කියලා. එක අතකින් සුතමය පඤ්ඤා, අනිත් අතින් චින්තාමය පඤ්ඤා, ඒ වගේම භාවනාමය පඤ්ඤා කියන මේ තුන තුලම අපි අඛණ්ඩව වාසය කරන්නට ඕන. ඒ තුලින් දෙමින් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් අඛණ්ඩව සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මානසිකාරයෙන් නිරතුරුව පවත්වා ගනිමින් අපි හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව තුළ
අඛණ්ඩව කාලය ගත කරොත් පමණයි අපට සැලකිය යුතු ආනිසංසයක් ප්‍රතිඵලයක් අවිද්‍යා නිරෝධයක් විද්‍යාව සාක්ෂාත් කිරීමක් විමුක්තියටපත් වීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ මාර්ගයේදී පින්නතුනේ ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨිය ලැබෙන පමණට අපි සම්මා සංකල්පය ඇති කරගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය දක්වා ඇවිල්ලා සම්මා ඥාන, සම්මා විමුක්ති දක්වාම අපි මේ ධර්මයේ තුල ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. අපි කරන හැම දෙයක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගතව කරන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ සඳහා සම්මා දිට්ඨිය අතිශයින් වැදගත් වෙනවා. මේ දර්ශනය අපට ලැබුණොත් අපේ සමස්ත ජීවිතයම අපි කැප කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අපේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. අපි කොයිතරම් අනිත් කටයුතු කළත් අධ්‍යාපනයේ, වෘත්තීය කටයුතු, දරුවන්ගේ කටයුතු, සමාජ සේවා, ලෝකෙට කරන සේවය, වැඩි දෙයක් තබා පින්කම් මේ මොන දේ කළත් අපේ අවසාන ඉලක්කය වෙන්නේ අවසාන නිෂ්ඨාව බවට පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සමස්ත ජීවිතයම සංවර කර ගැනීම, සකසා ගැනීම. අපි මොහොතක්වත් පිනුතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණ වලින් බැහැර වෙන්නට හොඳ නැහැ. බැහැරුණු පමණට අපි ධර්මිනුයි බැහැර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙතිනුයි අපි බැහැර වෙන්නේ. එසේ නොවන්නට නම් බුදුරජාණන් වහන්සේ සමග අඛණ්ඩව ජීවත් වෙන්නට අපි කැමති නම් අප කළ යුතු ප්‍රධානතම දේ තමයි මේ ධර්මඥානය තුලින් සම්මා දිට්ඨිය ඇති කරගෙන හැකිතාක් දුරට වර්තමානයේ සිහින් ඉඳිමින් සිල්වන්ත භාවය ඇති කරගෙන මෙන්න මේ ඇස ආදී ඉන්ද්‍රිය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව දකින්න. එයා අපි දකින්නේ මනසින් දකිනකොට ඒක නිරුද්ධ වුණා කියලා දකින්න. රූප ආදී අරමුණු නිරුද්ධ වෙච්ච බව දකින්න නුවණින්. චක්කු විඥාන ආදී විඥාන දැන් නිරුද්ධ වෙලා තියෙන කියලා දකින්න. චක්කු සම්පස්ය ආදී ස්පර්ශය දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ. එයින් හටගත්තු වේදනාවක් නිරුද්ධ වෙලා, පඨ වියාපෝ තේජෝ වායෝ කියන මේවත් නිරුද්ධ වෙලා, රූප වේදනා ආදී ස්කන්ධ පංචකයත් නිරුද්ධ වෙලා, දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ ආදියත් නිරුද්ධ වෙලා, ආකාසානංචයතන ආදී මේ අරූපාවචර ධානයගෙන සිහි කරනව නම් එහිත් මුල් අධ්‍යක්ීම නිරුද්ධ වෙලා මේ දකින්නේ වර්තමානයේ මනසෙන්. ඒ දකින මනසත් තත්ත විචක්කදී කියපු විදියට ඒ මොහොතෙහි විතර්කණය කරන්න ඕන නුවණින් ප්‍රඥාවෙන් දකින්නට ඕන. අන්නේ දකින පමණට අපි වර්තමානයේ තුල දුකෙන් නිදහස් වෙනවා. නිරුද්ධ වෙච්ච අතීතයේ නුවණින් දකිනකොට අපි නිදහස් වෙන්නේ වර්තමානයේ තියෙන දුක් සමුදායෙන්. ඉදිරිපස පේන භෞතික ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා දන්නවා. ඒ නිරුද්ධ වෙච්ච ලෝකය හඳුනා ගන්නා වූ මේ මනස, මේ මනෝ විඥානයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියපු විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ දකින පමණට අපි ලෝකයේ ශූන්‍ය වශයෙන් දකිනවා. අනිමිත්ත, ශුන්්‍යත, අපහනිත කියපු විදියට කිසිම දෙයක නිමිති ගන්නෙ නැහැ. හැම දෙයක්ම ශුන්‍ය වශයෙන් බලනවා. අපහනිත කිසිම දෙයක් ප්‍රනිදි වශයෙන් ගන්නෑ. ඒ වගේම න අභිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති කිසිම දෙයක් ගැන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අවිද්‍යාව වශයෙන් ඔහු සතුටු වෙන්නේ නැහැ. ඒ බාහිර දේ ගැන ಗುಣකතන කරන්නේ. ඒ බාහිර දේ ගැන හිත අවිද්‍යාවෙන් බැසගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සම්මා සම්බුදු දහමක අසිරිමත් අනුශාසනයේ මෙයයි පිණුතුනි. මෙය තුල ජීවිතය පවත්වා ගැනීම තමයි අපේ ජීවිතයට ලබා දිය හැකි උපරිම වටිනාකම. මෙලෙස කාලය ගත කිරීමයි සම්මා සම්බුද්ධ ශාසනයකින් අපි ලබන අගනා ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. මෙන්න මේ ඔස්සේ කටයුතු කරන්න අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඊට අදාළ ධර්ම දේශනා යලි යලි අසා දැනගෙන ඒ ධර්මයේ තුලම හිත පවත්වා ගන්නට උත්සාහ ගනිමු. ඉතින් එලෙස කටයුතු කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුන්ට මේට අදාළ ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අපි ඊටත් අවස්ථාව ලබා දෙනවා.
ඔබේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. විහාරස්ථානයේ ඉන්න පින්නතුන්ටත් දැනගන්න යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. ධර්මජීය පන්සලේ ඉන්න පින්නතුන් පේන්නේ නැහැ අපට. අද ධර්ම දේශනට අදාළව ප්‍රශ්න එහෙම අහන්න තියෙනවද? හොඳයි, නැත්නම් අප ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. අද අප සාකච්ඡා කළේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ සලායතන වග්ගයේන අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය. මේ සම්බුදු සසුනට මහත් දායකත්වයක් දක්වපු අනාථ පිණ්ඩික සිටුමාගේ ජීවිතය අවසාන සමය අසන්න ලැබිච්ච සූත්‍රය. එතුමා බලවත්සේ අසනීප වෙච්ච අවස්ථාවේදී සරියුත් මාහිමියන් වහන්සේ එතුමා වෙත වැඩම කරලා දේශනා කරපු සද්ධර්මයේ ඊටාම අගනා මිනිමුතු බඳු අනුශාසනා රසක් අඩංගු සූත්‍රයක්. සිටුතුමාට ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ ගෘහපතිය ඔබගේ ඇස උපදි වශයෙන් ගන්නට එපා. ඔබේ ඇස ඇසුරු කොට ඔබේ හිත පාත්වා ගන්න එපා. ඇසේ හිත බැස ගන්න දෙන්න එපා. මේ ආදි වශයෙන් විඥානයේ බැස නොගත යුතු ස්ථාන රසක් මෙහිදී සඳහන් කරනවා. විඥානයේ බැස ගන්න දෙන්න එපා කියන ස්ථාන ටික මොනවද? ඇස කන නාසය දිව ශරීරය කියන මේ මනස කියන ආභ්‍යන්තර ආයතන, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හය, ඊළඟ චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, જીවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියන ස්පර්ශ, ඊළඟට චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන වේදනා හය, ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය, ඒ වගේම පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප, ඊළඟට මේ ලෝකය, පරලෝකය, ආකාසානංචයතන ආදී අරූපාවචර ධාන මට්ටමේ ස්වභාවය, ඒ වගේම දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා අපි ලබාගත් තවුසීලු අධ්‍යක්ීම්, මේ කිසිදු දෙයක විඥානය බැස ගන්න දෙන්න එපා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ අර දැකපු අසපු දේවල් නැමැති අතීත සංස්කාර තුල හිත බැස ගන්න දෙන්න එපා. වර්තමාන හිත ප්‍රඥාවත් එක්ක තියාගන්න. වර්තමාන සිත ප්‍රඥාවත් එක්ක එකට තියාගන්නකොට මොකද්ද වෙන්නේ? අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් අපි නිරුද්ධ වෙච්ච දේ හැටියට දකිනවා. නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට දකිනකොට හරියට අපි රාත්‍රී කාලයේ අහසේ තාරකාවක් බලනකොට අපි ඒ තාරකාව ලස්සනයි කියලා අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ තාරකාවට යන්න ඕන, ඒ තාරකාව මට ඕන, ඒ තාරකාවට මං කැමති නෑ. මේ වගේ නොයෙකුත් තරක විතරක් අපිට කරන්න පුළුවන්. හැබැයි අපි දැනගත්තොත් මේ තාරකාව මීට වසර ගානකට කලින් විනාශ වෙච්ච එකක්. මේ තියෙන ස්ථානෙවත් ඒක නෑ කියලා අපි දැක්කොත් පින්නුතින අපිට මොකද්ද වෙන්නේ? අපට තරක වාද විවාද කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අපට ලස්සන බලන්නත් පුළුවන්. හැබැයි අපි බලන්නේ නුවණින්. මේක මේ වන විට විනාශ වෙච්ච තාරකාවක් මේ දකින්නේ මීට කලින් ආපු ආලෝකය කියලා දැක්කොතින් අපට එකwidehatකින් ඒ ආලෝකය දැකලා සතුටු වෙන්නත් පුළුවන්.
හැබැයි කිසිම කෙලසක් ඇති නොවන විදියට නුවණින් ඉන්නටත් පුළුවන්. අන්න ඒ වගේමයි පින්වතුනි. ඔබ මේ මොහොතේ දකින රූපයක් තියෙනවා නම් ඒ රූපයත් මේ මොහොතේ යන ශබ්දයක් මේ මොහොතේ ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ මිස්පර්ශ කරන සියලුම දේ ඔබ හඳුනා ගන්නේ නිරුද්ධ වෙච්ච මොහොතක කියලා දකින්න. දකින්න පින්වතුනි අපට ලෝභ දේශ දුර වෙන 아무තු දෙයක් කරන්න නැහැ. මේ දර්ශනයමයි මේ විද්‍යාවයි මේ ධම්මසයි මේ ඥානයයි මේ ප්‍රඥාවයි වර්තමානයේ දුක නිදහස් වෙන තියෙන මාර්ගය. මේක තමයි බුදුදහමේ සත්‍තිස් බෝධිපාර්ශ්වික ධර්ම විස්තර කළ තිබුණත් අවසානයේ අපට වඩන්න තියෙන එකම දෙයයි ප්‍රඥාව, විදර්ශනාව, විපස්සනාව නැත්තම් සමුදය බැලීම විතරයි. ඒ සමුදය බලන තරමට අපි අතීත අත්දැකීම් වලින් නිදහස් වෙන තරමට වර්තමානයේ තියෙන ඇලීම, ගැටීම දෙක නැති වෙන්න 아무තු ආයාසයක් අපට දරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේකයි සදහම් මග. මේ සදහම් මග ඔස්සේ උපරිම ලෙස ඉදිරියට යන්නට මේ ඉතුරු වෙලා තියෙන ජීවිත කාලය අපට හුඟක්ම ප්‍රමාණවත් පිණුතුනි. අපි උපරිම ලෙස මේ ධහම තුල අපේ හිත පිහිටවා ගන්නට ඕන. ඒ වගේම අපි කරන මේ සීලොම පින්කම් වල හේතුවෙන් සසරදී අපට කල්යාණ මිත්‍රත්වය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අපේ ජීවිතේ මෙතනින් නිමාටපත් වුණත් අපි ඊළඟට ඉපදෙන්නේ මේ වගේම ධර්මයේ අහන්නට, සාකච්ඡා කරන්නට, පිළිපදින්න පුළුවන් වටාපිටාවක් සහිත කල්යාණ මිත්‍රයන් ඉන්න ප්‍රදේශයක ලෝකයක අපට ඉපදෙන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපි කවද හිටියත් මරණයටපත් වෙන අය. නමුත් අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ නිස්සාර කෙනෙක් විදියට අවුරුදු 100ක් ජීවත් වෙන එක නෙවෙයි. සරු පුද්ගලෙක් විදියට දහම දකිමින් එක දවසක් ජීවත් වීම උතුම් කියලායි භාගතුන් වහන්සේ දේශනා කළේ. යෝචේවස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දර්ශනය මේ ධහම නොදක වසර 100ක් නිසරු ලෙස ජීවත් වෙනවට වඩා මේ ධහම දැකලා අපි තව එක දවසක් ජීවත් වෙලා සදහට නැද්දක පියාගත්තත් ඒ ජීවිතයත් වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ බණ අහන කියන ඔබත් මාත් ඊටම වාසනාවන්ත අය. ඒ නිසා අපට තව ජීවත් වෙන්න එක දවසක් තිබුණත් ඒ දවස හුඟක්ම ප්‍රයෝජනවත්. වසර 100කින් ගන්න ප්‍රතිලාභ අපට එක දවසකින් නෙලා ගන්නට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. ඉතින් ඒ ධර්මයේ හැකිතාක් දුරට ශ්‍රවණය කරලා දහම නුවණින් මෙනෙහි කරලා හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව නැත්තම් සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අඛණ්ඩව වාසය කරන්නට උත්සාහ ගන්න. එපමණට අපට සම්මා ඥාන සම්මා විමුක්ති ලබාගෙන මේ ඥානයේ යථාර්ථය බවට පත් කරගෙන දුකෙන් නිදහස් වන්නටත් විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති කියපු විදියට මිදුණු කල්ලි මිදුණු බව දැනගන්නටත් අපට අවස්ථාව අවකාශය උදා වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අද විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වන ඩල්සි මෙන්ඩිස් ඒ මෑණියන්ටත් ඒ වගේම ගෝමිස් පියතුමා ඇතුළු ඒ වගේම අශෝකා සුදුසිංහ සොහිරිය ඇතුළු එමිය ගිය ඥාතින් හැමදිනාටම මේ පිණිස පුණ්‍ය ආනුමෝදනා පිණිස හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ පින්තුන් නමින් මිය ගිය යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තුවකින් පින් අනුමෝදන් වීමට පුළුවන් තැනක සිටින්නම් මේ සියලු පින් ධර්ම දානමය කුසලයේ අනුමෝදන්ව ඒ හැමදෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්හි ආනිසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ලොවට යහපත සලසා දෙත්වා. ඔබත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් চিරහත් කාලයක් ඉහෙන් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වල අනිසංසයෙන් පින්තුන්ට මෙලෙස පුණ්‍ය කර්ම සිද්ධ කරන්නට අවවාද අනුශාසනා කරන පහසුකම් සලසා දෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. රැස් කරගත් මේ උතුම් පින්කම වල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිර්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.